දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස විශේෂයෙන් අපේ රටේ පහුගිය වසර දෙක තුනක් ඒ වගේම 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමත් මූලික වෙච්ච මේ රටේ මහජන දේපල කොල්ල කාපු දූෂිතයන් වංචාකරුවන් හොරුන් නීතියේ රැහැනට හසු කරන්න මේ රටේ ජනතාව දීපු ජනවරම අද වෙනකොට අමු අමුවේ උල්ලංඝනය වෙමින් තියෙන අවස්ථාවක තමයි දූෂණ විරෝධී හඬේ අපි මේ පුවත්පත් සාකච්ඡාව තුන්වෙනි අවස්ථාව හැටියට හොරු රකින්න හොරු හෙළිදරව්ව ලෙස අද පවත්වන්න තීරණය කළේ. අද අපි විශේෂ ආරාධිතයෙකුට මේ පුවත්පත් සාකච්ඡාව සඳහා ආරාධනා කළා. අපේ රටේ හිටපු රාජපක්ෂ පවුල් පාලනය තුල ඇතිවෙච්ච හොරකම් වංචා දූෂණ වගේම මේ හවුල් ආණ්ඩුව මහ බැංකුව බිඳලා පටන් ගත්ත හොරකමේ සිට අද දක්වා ඇමතිවරුන්ට ඇමති ධූර වලින් යන්න සිද්ධ වෙච්ච තරමේ බරපතල සමාජ විවේචන හැදිච්ච මහජන කතිකාවක් තියෙන වෙලාවක මේ රටේ මහජන දේපල මේ රටේ මහජන මුදල් අවභාවිතා කරන බරපතල වංචාවක් පිළිබඳව තොරතුරු දූෂණ විරෝධී හඬේ අප වෙත වාර්තා වුණා. ඒ විශේෂ හෙළිදරව්ව සඳහා අපි ආරාධනා කරා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුනෙත්ති සහෝදරයාට අපේ රටේ සිද්ධ වෙන මේ මහා වංචාවල් අතර තවත් එක් වංචාවක් වන මේ අධිවේගී මාර්ග සඳහා මේ හවුල් ආණ්ඩුව මැදිහත් වෙච්ච ක්‍රියාකාරකම් ඇතුලේ සිදුවෙන මහා මූල්‍ය වංචාවක් පිළිබඳව හෙළිදරව්වක් කිරීම සඳහා අපි අද දූෂණ විරෝධී හඬේ මේ හොරු රකින්න හොරු විශේෂ හෙළිදරව්වේ තුන්වෙනි අවස්ථාව අද මේ තුන්වෙනි හෙළිදරව්ව හැටියට අපි මේ සූදානම් කරේ. එනිසා සදා අද මේ විශේෂ හෙළිදරව්වට ඔබට ඒ හෙළිදරව්ව කිරීම සඳහා අපි විශේෂයෙන් මේ ආරාධනා කරපු අපේ සුනිල් හඳුනෙත් සහෝදරට ආරාධනා කරනවා මේ හෙළිදරව්ව කිරීම සඳහා අපත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මුලින්ම අපි කියන්න ඕන අපි මේ රටේ සංවර්ධනයට විරුද්ධ නැහැ. සංවර්ධනය වෙනුවෙන් අධිවේගී මාර්ග හදනවට විරුද්ධ නැහැ. ලංකාවේ ඔක්කොම පාරවල් ටික අධිවේගී මාර්ග වුණත් කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අධිවේගී මාර්ගවල තියෙන හදන්න ගිහිල්ලා කරන නාස්තිය, දූෂණ, හොරකම්, වංචාවල් වලට තමයි අපි විරුද්ධ වෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ අවසන් කරනකොට ඒ අයට තිබිච්ච එක ප්‍රධාන චෝදනාවක් තමයි මග නැගුම ආදි වශයෙන් සමාගම් හදාගෙන අධිවේගී මාර්ග සහ රටේ පාරවල් වලින් හොරකම් කරපු එක. අද වෙනකොට මේ ඒ ආකාරයටම අධිවේගී මාර්ග වලින් විශාල ප්‍රමාණයේ දූෂණයන් සිද්ධ වෙනවා. අන්න ඒක පිළිබඳව වෙන කාරණා කිහිපයක් තමයි අපිට හෙළිදරව් කරන්න තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම ඔබ දන්නවා කොළඹ ඉඳලා මාතර දක්වාත් මාතර සිට හම්බන්තොට දක්වාත් දිවෙන අධිවේගී මාර්ගයේ දැන් මේ වෙනකොට මාතර හම්බන්තොට කොටස ඉදිකිරීම කටයුතු කරමින් යනවා. මම මේක පසුබිම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. මේ ඉදිකිරීම කෙරෙන්නේ ප්‍රධාන සමාගම් 3ක් විසින් කොටස් 4කට මේකට එහෙම පිටින්ම අපි ණයක් තමයි ලබා ගන්නේ රට හැටියට. එතන මේ ණය පොලි සමග චීනෙන් ගන්න ණය පොලි සමග අපි ගෙවන්න ඕන. මේ ව්‍යාපෘතියේ මුළු ප්‍රමාණය බිලියන 243ක්. රුපියල් බිලියන 243ක් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.9ක්. ඒ කියන්නේ හම්බන්තොට වරාය විකුණලා ලැබෙන ගාණටත් වඩා වැඩි ගාණක් වියදම් කරන්න වෙන ව්‍යාපෘතියක් මේ කොටසට. ඒකෙන් 15%ක් පළවෙනි සහ දෙවෙනි අදියර සඳහා රජයක් දරනවා. ඉතිරි ප්‍රමාණය අපි ණයක් හැටියට ගන්න. එතකොට මේ ණය අරගෙන ඉදිකිරීම කටයුතු කරන මේ ක්‍රියාවලියේ ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවෙක් ඉන්නවා. ඒ වගේම ඉදිකිරීම කටයුතු වලට උපදේශන සපයන උපදේශන සමාගමක් තියෙනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි දැන් මේ ණය ගන්න චීනෙන් ඒ ණය සඳහා ඉදිකිරීම උපදේශන සේවාවන් ලබා ගන්න චීනෙන්. මෙන්න මේ උපදේශන සේවාවන් ලබා දෙන ආයතනය තමයි China Railway First Survey and Design Institution කියන ආයතනය. මේක ඇත්තටම ඉදිකිරීම සඳහා ඉදිකිරීම වලට උපදේශන දෙන ආයතනයක් වුණත් මේකේ උපදේශන කරපු වෙනත් රටවල් වල තත්ත්වයන් මොකද්ද කියලා අපි හොයලා බලලා නැහැ. නමුත් FSDI කියන මේ ආයතනයේ තමයි උපදේශනය දෙන්නේ. ඒකට අනුව ඔවුන් ඩොලර් බිලියන 12ක්
ආසන්න වශයෙන් ගත්තොත් 11.9ක් ඩොලර් බිලියන 12ක ප්‍රමාණයක් ලංකාවට ගේන්න ඕන. ඩොලර් බිලියන 12ක් ඒක ගේන්න ඕන ඔවුන් එක්සිම් බැංකුවේ චීන බැංකුවේ. නමුත් මේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරලා මේ වෙනතුරු ඔවුන් මේ ණය ගෙනල්ලා නැහැ. දැන් අවුරුදු 2කමාරක් විතර මේ උපදේශන සමාගම උපදේශනයන් දෙනවා. ඒ සඳහා ඔවුන් ගාස්තු අය කරන්න ඕන. ඒ ගාස්තු අය කිරීම වෙනුවෙන් ඔවුනුත් ණය කොටසක් ගේන්න ඕන. ඒක රජයේ තාම කියන්නේ නැහැ මේ ණය කොහොමද ලැබෙන්නේ. එක්සිම් බැංකුව මේ ණය අනුමත කරලා තියෙන මේ ණය ලංකාවට ඇවිල්ලාද? ගෙනල්ලාද? මොකද ඒකෙන් වෙන්න පුළුවන් භයානකම දේ තමයි අවුරුදු ගාණක් ගිහිල්ලා ඔවුන් බිල් ඉදිරිපත් කරනවා අපිට. පොලි සහිතව ප්‍රමාද ගාස්තු සහිතව ඒ බිල් වලට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තාම ණය හරියට ලංකාවට ඇවිල්ලා නැතුව අපි කොහොමද ගෙවන්නේ? එක ප්‍රශ්නයක් වෙනවා. ඒක ශ්‍රී ලංකා රජය ඒක ගෙවන්න වෙනවා. ශ්‍රී ලංකා රජයට මේක ගෙවා ගන්න බැරි වුණොත් එහෙම මේ ඉදිකිරීමයි උපදේශනේයි වටිනාකමට හරියන්න අපට අවසානයේ සිද්ධ වෙනවා මොකද්ද? අධිවේගී මාර්ගය චීනෙටම විකුණන්න. ණය ගෙවා ගන්න ණය ගත්ත කට්ටියට ණයට හිලව්වට අධිවේගී මාර්ගය විකුණන්න සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපිට මේ ක්‍රියාවලිය දැන් ක්‍රියාත්මක වෙන හැටියෙන් බලන්න පුළුවන්. අපි ඉතා වගකීමෙන් කියනවා මේ ණය ගනුදෙනුවත් එක්ක දැන් මේ පාර හදන ක්‍රියාවලිය යනකොට අනිවාර්යයෙන්ම මේ ණය ගෙවා ගන්න බැරි තත්වයක් හදලා ඊළඟට කියන්න උත්සාහ කරන දේ තමයි ආණ්ඩු අපිට ණය ගෙවන්න විදියක් නැහැ දැන් පාඩු ලබනවා ඒක නිසා පොලි ගෙවන්න සිද්ධ වෙනවා දැන් මේ ණයට හිලව්වට අධිවේගී මාර්ගය අපට චීනයට දෙන්න සිද්ධ වෙනවා කියලා. මේක තමයි කාරණේ. සමහර දේවල් අපි තා වගකීමෙන් කියනවා මේ උපදේශන සමාගමත් දැනට පළවෙනි කොටස කරන්නේ කැතික් කියන ආයතනය චීන සමාගම කැතික් සමාගමත් කරන මේ ගනුදෙනු මේ ආයතා කටයුතු චීන රජය සියල්ලම සම්පූර්ණ වශයෙන් දන්නවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. චීන රජයටත් හංගලා තමයි මේ දේවල් කරේ. මම ඒක නිසා මේ කාරණා ටික කියන්න කලින් තව එක දෙයක් කියන්න ඕන. දැන් මේ තියෙන්නේ උපදේශන සේවා සපයන මේ FSDI කියන ආයතනයත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියත් අත්සන් කළ තියෙන අවබෝධතා ගිවිසුම. ව්‍යාපෘති එකඟතා ගිවිසුම. මේ ගිවිසුමේ හරි පැහැදිලිව මුලින්ම තියෙනවා මූලිකම කොටස හැටියට මේ උපදේශකයා සපයන උපදේශ ඒකේ ක්ලයන්ට් හැටියට සේවා දායකයා හැටියට ශ්‍රී ලංකා රජය තෘප්තිමත් වෙන්න ඕන. ඔවුන්ගේ වෘත්තීය සුසුකම් පිළිබඳව තෘප්තිමත් වෙන්න ඕන. ඔවුන්ගේ තාක්ෂණික සම්පත් පිළිබඳව තෘප්තිමත් වෙන්න ඕන. ඔවුන් සපයන සේවාවන් පිළිබඳව සෑහීමකටපත් වෙන්න ඕන කියන. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද මේ කිව්සුම? ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව, ඔවුන්ගේ තාක්ෂණික හැකියාව පිළිබඳව, ඔවුන්ගේ උපදේශන සම්පත් පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැත්නම් මේ කිව්සුම වළංගු වෙන්නේ නැහැ. නමුත් අපිට ඉස්සරහදී මට පැහැදිලි කරන්න පුළුවන් ඔබලාට එහෙම තෘප්තිමත් භාවයක් ලබන්න පුළුවන් සේවයක් මේ වෙනකොට සපයලා තියෙනවද කියලා. ප්‍රධානම දේ තමයි මේ අපිට කියන්න තියෙන කාරණාවල මේ ගිවිසුම අනුව එකඟතාවයට පත්වෙච්ච ආකාරයට හදන්න තියෙන කොටස් වල ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ අධිවේගී මාර්ගය යනකොට ගුවන් පාලම් හදන්න තියෙනවා. අනිත් ඒවා තියෙනවා සාමාන්‍ය ස්ථාන හදන්න පස් පුරවල. දැන් මේ උපදේශන සමාගම ඩිසයින් එක හදනකොට ඔවුන් ඉදිරිපත් කරන කරුණු අනුව ගුවන් පාලම් කොච්චරක් හදනවද? ගුවන් පාලම් වල දුර කොපමණද? ඒ දුරට යන ඇස්තමේන්තුව කොපමණද? ඒ සඳහා 1 කිලෝමීටරයකට යන වියදම කොපමණද කියලා ඇස්තමේන්තු කරලා තමයි වැඩේ පටන් ගන්න. දැන් එහෙම පටන් අරගෙන යද්දී එකපාරටම නොවැම්බර් මාසේ 9 වෙනිදා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නොවැම්බර් 13 වෙනිදා මේකේ දිනේ තියෙන්නේ 2016 නොවැම්බර් මාසේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලෙටර් හෙඩ් එකෙන් අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්
Secretary to Prime Minister EMSB ඒකනායක සමන් ඒකනායක මහත්මයා මේ ලියුම යවනවා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමාට. මේ ලියුමේ කියන්නේ 2016 11 වෙනි මාසේ 9 වෙනිදා රැස් වෙච්ච ආර්ථික කළමනාකරණ කමිටුව තීරණය කරනවා කියලා සම්පූර්ණ පරීක්ෂණයකින් පස්සේ after detailed investigation කොන්ත්‍රාත්කරු කියනවා කියලා මේ ඉදිකරන ගුවන් පාලම් වල දුර ප්‍රමාණය කිලෝමීටර් 6.3 සිට 9.11 දක්වා තවත් කිලෝමීටර් 2.78කින් වැඩි කරන්න ඕන කියලා. වැඩි කළ යුතුයි කියලා ඒකට ආර්ථික කළමනාකරණ කමිටුව අනුමැතිය ලබා දීලා තියෙනවා. කිලෝමීටර් ප්‍රමාණය 2.78කින් ගුවන් පාලම් වල දුර වැඩි කරන්න අනුමැතිය දීලා තියෙනවා. හැබැයි මේ දෙනකොටම යටින් කියනවා මේක කරන්න ඕන දැනට දීලා තියෙන අනුමත කරලා තියෙන ණයවල ප්‍රමාණය ඇතුලේ කියලා. ඒ ණය සීමාව ඉක්මවන්න නැතුව. එහෙම තියෙද්දි අපිට තියෙනවා ලිපියක් 2016 නොවැම්බර් 30 වෙනිදා. දැන් මේක 13 වෙනිදා ලෙටර් හෙඩ් එකේ 9 වෙනිදා අනුමත කරලා තියෙනවා. නොවැම්බර් මාසේ 30 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 9 වෙනිදාට පස්සේ ව්‍යාපෘති කලම අධ්‍යක්ෂකගෙන් මේ ව්‍යාපෘතියේ උපදේශන සමාගම ඉල්ලුම් කරනවා මේ දුර ප්‍රමාණය වැඩි කරන්න අපට අවශ්‍යයි. ඒ දුර වැඩි කිරීම සඳහා අපට යන ඇස්තමේන්තුව මෙන්න මේ ප්‍රමාණය. ඒ ඇස්තමේන්තු ප්‍රමාණයට අනුමැතිය ලබා දෙන්න කියලා. දැන් අපට එන පළවෙනි ප්‍රශ්නේ තමයි ආර්ථික කළමනාකරණ කමිටුව මේ පසුව ඉල්ලන ඉල්ලීම කලින් දන්නේ කොහොමද කියලා. දැන් මේ ආර්ථික කළමනාකරණ කමිටුව අනුමත කරන්න කලින් දකින්න එපා ඉල්ලීම. හැබැයි ඉල්ලීම වෙලා තියෙන ඊට පස්සේ එක ප්‍රශ්නයක් ඒක. දෙක තමයි දැන් මේ ආර්ථික කළමනාකරණ කමිටුව කියන්නේ ලබා දී ඇති ණය සීමාව ඇතුලේ තමයි මේ වැඩි පංගුවක් හදනව නම් දිග වැඩි කරන්න ඕන කියලා. කිලෝමීටර් 2.78 කියලා. හැබැයි මොවුන් කියනවා මොකද්ද? අපට අවශ්‍යයි කිලෝමීටර් 1.2ක් වැඩි කරන්න. ඒ වැඩි කිරීම සඳහා යන අමතර ඇස්තමේන්තුව බිලියන 26ක් කියලා. බිලියන 26ක් කියන්නේ මිලියන 26000ක්. මෙතන තියෙන ගැටලුව තමයි දැන් මෙන්න මේක. මොකද්ද? ආර්ථික කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය නෙමෙයි. ඒක පාර්ලිමේන්තුව නෙමෙයි. ආර්ථික කළමනාකරණ කමිටුව මොන ඇස්තමේන්තුවද අනුමත කරේ? මොන තාක්ෂණික ඇගයීම් වාර්තාවද බැලුවේ? මොන වාර්තාව දිහා බලලාද මේක අනුමත කරේ? මොකද හේතුව මේක තියෙනවා after discussion the approval of CCEM was granted to increase the length of viaduct construction to 9.11 kilometer. After discussion කියන්නේ කාත් එක්කද සාකච්ඡා කරේ? ලංකාවේ ඉංජිනේරුවොත් එක්ක. එහෙම නැත්නම් තාක්ෂණයේ වාර්තාවක් බැලුවද? මේ කිලෝමීටර් 2.78ක් වැඩි කරන්න කියලා දුර ප්‍රමාණය වැඩි කරන්න මේ අනුමත කළා තියෙනවා. මේගොල්ලෝ ඉල්ලනවා 1.251ක් වැඩි කරන්න ඕන කියලා. කිලෝමීටර් 1.251ට මේ උපදේශන සමාගම කියනවා අපිට යන වියදම කලින් මේ මුළු ව්‍යාපෘතියට මාතර බෙලියත්ත කොටසට ගිය බිලියන 103යි. මේ වැඩි කිරීමට අපිට යනවා බිලියන 126ක් දක්වා වැඩි වෙනවා කියලා. හැබැයි දැන් අනුමත කරනවා කිලෝමීටර් 1.251ක් නෙමෙයි කිලෝමීටර් 2.78ක් වැඩි කරන්න කියලා. අපි අදාළ දන්න කියන ඉංජිනේරුවන්ගෙන් ඇහුවා කිලෝමීටර් 1.25ක් වැඩි කරන්න යනවා නම් මිලියන 26000ක් අමතර වියදම කිලෝමීටර් 2.78ක් වැඩි කරන්න කොච්චරයිද කියලා. ඔවුන් කියනවා මේ රේට් වලටම හැදුවොත් එimhe ආසන්න වශයෙන් බිලියන 36ක් මිලියන 36000ක් යනවා කියලා. එතකොට අපට අහන්න තියෙන ප්‍රශ්නේ මේ ව්‍යාපෘතියක් හදනකොට මේ එකඟතා ගිවිසුම ඇති කරගන්නකොට මේක දැක්කේ නැද්ද?
මේ සාමාන්‍ය පාරක තාර දාන එකක් නෙමෙයි. ගමේ පාරක් ග්‍රෙවල් කරන එකක් නෙමෙයි. මේ මොකද්ද මේ කරන්නේ? කලින් අස්තමේන්තුව හදන පුංචියට. ඊට පස්සේ ඒක අලුත් කරන වෙනස් කරනවා. වෙනස් කරන්නේ කවුද? ආර්ථික කළමනාකරණ කමිටුව. ඒකේ ඉන්නේ කවුද? මලික් සමරවික්‍රම මහත්තයා. පාස්කරලිංගම් මහත්තයා. චරිත රත්නත්‍රි මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන තාක්ෂණික දැනුම මොකද්ද? කිලෝමීටර් 6.3 ඉඳලා 9 ගානකට වැඩි කරන්නේ. මොකද රනිල් මහත්තයා හරි මලික් මහත්තයා හරි මේ ආර්ථික කළමනාකරණ කමිටුවේ චරිත රත්නත්‍රි මහත්තයා හරි ගිහිල්ලා බැලුවද පාර? ගුවන් පාලම් වල දුර වැඩි කරන්නේ කොතනින්ද කොතනටද කියලා. අපි දැන් දැනගන්න කැමතියි කොහොමද මේ කිලෝමීටර් 2.78ක් වැඩි කරන්න ආර්ථික කළමනාකරණ කමිටුව නොහොත් කුස්සි කැබිනට්ටුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තියෙන කුස්සි කැබිනට්ටුව මේ තීරණය ගත්තේ. මොකද අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ තිබිච්ච විවේචනයක් තමයි යාළුවෝ ටික එකතු වෙලා මාර්ග සංවාදාධිකාරී ප්‍රේමසිරි මහත්තයලා එකතු වෙලා මේ කටයුත්ත කළා කියලා. ඉතින් අදත් කරන්නේ ඒකමනේ. අදත් සිද්ධ වෙන්නේ ඒකමනේ. එදා පාරවල් වලින් හොරා කෑවා වගේම තමයි අදත් පාරවල් වලින් හොරගම් කරන පාරවල් හදාගෙන තියෙන්නේ. ඒකින්ද දැන් ආණ්ඩුව රටට ඉදිරිපත් කරන්න ඕන මේ ආර්ථික කළමනාකරණ කමිටුව මේ තීරණය ගත්තේ මොන තාක්ෂණික ඇගයීම් වාර්තාවක් අනුවද කියලා. මොන තාක්ෂණික ඇගයීම් වාර්තාවක් අනුවද? එහෙම නැත්නම් මෙන්න මේ කන්සල්ටන්සි ආයතනයේ ඉදිරිපත් කරන ලියකියවිලි අනුවද? මේ ආයතන ඉදිරිපත් කරන ලේඛනේ මත පදනම් වෙලා විතරක්ද? මේ නිසා අපි දන්නවා මේ මහා විනාශයට දායක වෙන්න බැරි, මේකට හවුල් වෙන්න බැරි මේ උපදේශක සමාගමයි, චීන උපදේශක සමාගමයි, චීන කැතික් ආයතනයයි එකතු වෙලා කරන මේ ගනුදෙනුවට දායක වෙන්න අකමැති හෘද සාක්ෂියක් තියෙන ලංකාවේ ඉංජිනේරුවන් දැන් මේ ව්‍යාපෘතියෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. අද මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ ලංකාවේ මාර්ග සංවාද අධිකාරිය කටයුතු කරන ව්‍යාපෘති කළමනාකරුවෝයි, මේ කැතික් කොම්පැනියයි, මේ කියන උපදේශන සමාගමයි හවුල එකතු වෙලා. මාර්ග සංවර්ධන අධිකාරිය ඉන්නේ අපේ රට වෙනුවෙන්, රට පැත්තෙන්. හැබැයි අපි ඉතා වගකීමෙන් කියනවා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්න ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි මේ කොන්ත්‍රාත් සමාගම මේ මිල වැඩි කිරීම කරන්නේ. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ මිල වැඩි කිරීම කරනවට අනුමැතිය දෙන්නේ කවුද? මේ රජයේ තියෙන ප්‍රතිපත්ති සැලසුම් සම්පාදනයට අනුමත කරනවායි කියලා හදාගෙන තියෙන කැබිනට් මණ්ඩලය නෙමෙයි. පාර්ලිමේන්තුව නෙමෙයි. අපි අහන්න කැමති මේ රටේ ජනතාවගෙන් දැයි. මේ අමතර මිලියන 36000ක් මේ ව්‍යාපෘතියේ අධිවේගී පාරවල් හදන්න වැඩි කරනකොට රටේ ජනතාවගෙන් අනුමැතියක් අහන්න ඕනේ නැද්ද? රටේ ජනතාවගෙන් අඩියෙන් අඩිය කියලා අඟලෙන් අඟල කියලා අහන්න නෙමෙයි. අරතරම ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒකට තමයි කැබිනට් මණ්ඩලයක් තියෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා නැහැ මේක. මෙන්න මේ ලියවිල්ල මේ කොලේ විතරයි, අග්‍රාමාත්‍ය කාර්යාලයේ මේ කොලින් විතරයි මේ අනුමැතිය දීලා තියෙන්නේ. දැන් ඊට බරපතල වංචාවන් මේක නිසා සිද්ධ වෙලා තියෙනවා. මොවුන් මේ සමාගම මේ ආකාරයට කරන ගනුදෙනු ගොඩක් තියෙනවා. අපි කියන ඊට පැහැදිලිව මේක විතරක් අනුමත කළොත් මේ කිලෝමීටර් 2.78 ප්‍රමාණයට මේ අස්තමේන්තු අනුමත කරෝතින් රටට වෙන පාඩුව රුපියල් මිලියන 36000ක් ආසන්න වශයෙන්. ඒක මේ රටේ බදු ගෙවන ජනතාව ගෙවන්න ඕන. මේ පාරේ ගමන් කරන මිනිස්සු ගෙවන්න ඕන. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ පාර හදලා මේ පාර ණයට හිලව්වට විකුණන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ණයට හිලව්වට රටේ ආයතන රටේ සම්පත් විකුණන්න සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒක නිසා රජය මේ පිළිබඳව පුළුල් ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන. මේ උපදේශන සමාගම දුන්න උපදේශ මොකද්ද? ඒ උපදේශන සමාගම ඉදිරිපත් කරපු තාක්ෂණික ඇගයීම් වාර්තා මොනවද මේ දිගු වැඩි කිරීමට? ඒ සඳහා
රජය අනුමත දුන්නේ කවුද? රජය මොන නිලධාරින්ද මේකට අනුමත කරේ කියන එක පිළිබඳ පුළුල් විධිමත් පරීක්ෂණයක් රටේ සිද්ධ වෙන්න ඕන. ඊළඟට ඒ වගේම තව කරුණු ගණනාවක් තියෙනවා. මේ ආයතනයේට උපදේශකයන් බඳව ගන්නවා නම් දේශීය වශයෙන් හරි විදේශීය වශයෙන් ඔවුන්ට සුසුකම් තියෙන්න ඕන. ඔවුන්ට වැටුප් ගෙවන්නේ අපි රජේ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මේ අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංකා රජයේ පැත්තෙන් මේ ව්‍යාපෘතිය දෙන උපදේශකයන්ගේ සුදුසුකම් පිළිබඳව ඔවුන් ඇවිල්ලා කරන කටයුතු පිළිබඳව ඔවුන්ට ගෙවන වැටුප් පිළිබඳව නිසි අනුමැතියක් ලබා දිය යුතුයි. නමුත් දැන් වෙලා තියෙන එක එහෙම නෙමෙයි. දැන් වෙන්නේ අපිට ලියකියවිලි තියෙනවා මේ ව්‍යාපෘතියට දකුණු අධිවේගී මාර්ගයේ දැනට මාතර බෙලියත්ත කොටසේ වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා සංචාරක වීසා වලින් ඉංජිනේරුවන්. ඔවුන් ඉංජිනේරුවන්ද කියලා තහවුරු කරගන්න අපිට ක්‍රමයක්වත් නැහැ. ලංකාවේ මේ ව්‍යාපෘතියකට එනවා නම් සංචාරක වීසා වලින් ඇවිල්ලා ඔවුන්ට වැටුප් ගෙවන්න ක්‍රමයක් නැහැ. ඔවුන් අඩුතරමේ නේවාසික වීසා තිබිය යුතුයි. නමුත් මේ සංචාරක වීසා වලින් ආපු කට්ටියට පඩි ගෙවන්න කියලා අනුමත කරලා තියෙන්නේ කොහොමද? මේ ව්‍යාපෘතිය බාරව ශ්‍රී ලංකාවේ මහා මාර්ග සම්බන්ධව තියෙන මහා මාර්ග අමාත්‍යාංශය දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතියේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂක ආර්.එම්. ගාමිණී. මම ආර්.එම්. ගාමිණී කියන මහත්තයාගේ නම වැඩියෙන් කියන්නේ මෙතන කිරියල්ල මහත්තයාගේ නම දාන්න බැරි හින්දා. ඔබතුමාලට බලන්න ඕන නම් මේ ආර්.එම්. ගාමිණී කියන නම වෙනුවට ලක්ෂ්මන් කිරියල්ල කියලා දාගන්න. ඒතර මේ ආර්.එම්. ගාමිණී මහත්මයා ලියුමක් යවනවා 2016 වෙනිදා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට මේ චීන අධිවේගී මාර්ගය ඉදිකිරීම කටයුතු වෙනුවෙන් අවශ්‍ය වැටුප් ගෙවීම සඳහා මේ ව්‍යාපෘතියේ කටයුතු කරන අයට විසිට් වීසා සඳහා අවසරය ලබා දෙන්න කියලා. මොකද නීත්‍යානුකූලව ව්‍යාපෘතියේ විසිට් වීසා වලින් වැඩ කරන උපදේශකයින්ට වැටුප් ගෙවන්න බෑ. ඒ අවසරය ලබා දෙන්න කියලා ඔහු ගහන ලිපියේ ඔහු කියනවා ඉතා පැහැදිලිව there was a delay in obtaining a resident visa due to a continuous engagement of official on the project and lack of the FSDI license office in Sri Lanka. මේ නේවාසික වීසා ලබා ගැනීමේ දුෂ්කරතාවයන් තියෙනවා. A copy of letter written to Mr. R. Paskaralingam, Senior Advisor to Honorable Prime Minister by Mr. Hang Dang, General Manager, International Business Division of FSDI in this regard, which is self-explanatory, is attached here. Please refer Annex 1 කියලා. ඔව් කියනවා මෙයා පාස්කරලිංගම් මහත්තයා අගමැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාට යවපු ලියුමක් තියෙනවා. මේ FSDI කියන උපදේශන සමාගමේ මැනේජින් ඩිරෙක්ටර් ඒ ලිපිය මේකට අමුණලා තියෙනවා. ඒ අනුව මේ අවසරය දෙන්න කියලා. මේ තියෙන ලිපිය. ආර් පාස්කරලිංගම් මහතාට 2016 ඔක්තෝබර් 7 වෙනිදා මේ ව්‍යාපෘතියේ උපදේශන සමාගමේ ජෙනරල් මැනේජර් සාමාන්‍ය අධිකාරී වරයා යවන ලිපිය. මේ ලිපියට අනුව අවසර දෙන්න කියලා කියනවා මේ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ගාමිණී මහත්තයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාගේ. සභාපතිවරයා මොකද කරන්නේ? සභාපතිවරයා මෙතන අප්‍රූව්ඩ් කියලා ගහනවා. සභාපතිවරයා අනුමතයි කියලා ගහන්නේ පාස්කරලිංගම් මහත්තයාට යවපු ලිපිය ඇමුණුමක් හැටියට එව්ව පළියට. පාස්කරලිංගම් මහත්තයාට තියෙන බලය මොකද්ද? අගමැතිතුමාගේ උපදේශක වුණ පළියට මේ අනුමැතිය දෙන්න. ඊළඟට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි කෝ පාස්කරලිංගම් මහත්තයා අනුමත කරපු ලියුමක්. මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයා
ගාමිණී මහත්තයා ඇරියට පාස්කරලිංගම් මහත්තයාට මෙහෙම ලියුමක් යවලා ඉල්ලීමක් කරලා තියෙයි කියලා අඩුතරමේ පාස්කරලිංගම් මහත්තයා හරි අනුමත කරපු ලියුමක් නැහැ. එහෙම තිබියදී තමයි මේ විසිට් වීසා වලින් ලංකාවට ඇවිල්ලා වැඩ කරන මේ ව්‍යාපෘති ඉංජිනේරුවන්ට මාර්ග සංවර්ධන අධිකාරිය අනුමැතිය දීලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ආර්.එම්. ගාමිණී සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මම ඔහුට නැවතත් කියනවා කිරියල්ල මහත්තයා කියලා දාගත්තට කමක් නැහැ කියලා. ඔහු යවනවා මේ ව්‍යාපෘතියේ ඉන්න සියලුම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන්ට 2016 11 29 වෙනිදා ලිපියක් RDA එකේ සභාපතිවරයා අනුමත කරලා තියෙනවා. ඒ නිසා මේ විසිට් වීසා වලින් ඇවිල්ලා ඉන්න හැම දෙනාටම වැටුප් ගෙවන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේ අනුමැතිය ගත්තේ කවුද? ආර්.එම්. ගාමිණීම තමයි. ආර්.එම්. ගාමිණීම පාස්කරලිංගම්ට යවපු ලියුමක් පෙන්නලා චෙයාමන්ගෙන් අප්‍රූව්ඩ් කියලා ගහගෙන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කළමනාකරුවරුන්ට යවනවා හැම අංශයකම ඉන්න ව්‍යාපෘති ඩිරෙක්ටර් section 1 ව්‍යාපෘති ඩිරෙක්ටර් section 2 ව්‍යාපෘති ඩිරෙක්ටර් section 3 ව්‍යාපෘති ඩිරෙක්ටර් section 4 මොකද කියන්නේ? provide by the expertise of FSDI during the initial period of their services have been approved by the chairman RDA as per the request made to Mr. R. Paskaralingam, senior advisor to the Ministry of National Policies and Economy. A copy of minutes approved on the relevant letter and other documents are sent here with කියලා. මොකද්ද අනුමත කරපු ලිපිය? විසිට් වීසා වලින් ඇවිල්ලා සංචාරක වීසා වලින් ඇවිල්ලා මෙහි වැඩ කරන ඉංජිනේරුවන්ගේ ක්වොලිෆිකේෂන් මොනවද? ඔවුන් කවද ඉඳලා කවද වැඩ කරලා තියෙනවද? ඔවුන් කරපු වැඩ පිළිවෙල කොහොමද අපි සෑහීමකටපත් වෙන්නේ? මේ අයට ගෙවන වැටුප් කොච්චරද කියලා ඔබ දන්නවද? මේ අයට පළවෙනි ටීම් ලීඩර්ට ගෙවනවා ලක්ෂ 48ක් මාසිකට වැටුප. ඩොලර් වලින් ඩොලර් 37000ක්. අඩුම මට්ටමේ අයට ගෙවන්නේ ලක්ෂ 5යි 6යි මාසිපඩිය. එහෙම ගෙවන වැටුප් තියෙනවා. මෙන්න ඊළඟ තියෙනවා මේ අයගේ ලැයිස්තුව. ටීම් ලීඩර් රෙසිඩන්ට් වීසා තියෙන්නේ. මේ සමහර අයට විසිට් වීසා තියෙන්නේ. මේ ඉන්නේ විසිට් වීසා තියන අය. සීනියර් ස්ට්‍රක්චර් ඩිසයින් ඉංජිනේර් විසිට් වීසා තියෙන්නේ. මේ හුඟක් දෙනකොට තියෙන්නේ විසිට් වීසා. ඊළඟට මේගොල්ලෝගේ වැටුප් මොනවද? මේ තියෙන වැටුප් ලයිස්ට්. මේ බොහෝ දෙනෙකුට ගෙවන වැටුප් වල ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලෝගේ වැටුප් ඩොලර් වලින් ගෙවන්නේ. සමහරුන්ගේ ඒවා තියෙනවා ටීම් ලීඩර් ගෙවුවා ඩොලර් 31000යි. මාසේ වැටුප. ඩොලර් 24000යි. ඩොලර් 23750යි. ඒතර මේ තරම් විශාල වැටුප් ප්‍රමාණයක් ඒගොල්ලම හදාගන්න වැටුප්. ගෙවන්න අනුමත කරන්නේ මෙන්න මේ තනි ලිපියක්. ආර් පාස්කරලිංගම් මහත්තයාට යවලා පාස්කරලිංගම් මහත්තයාගෙන්වත් අඩුතරමේ අනුමැතියක් නැති මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිවරයාට පාස්කරලිංගම් පෙන්නලා අනුමත කරලා මේ ව්‍යාපෘති සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් හැටියට ඉන්න මේ ගාමිණී මහත්තයා අනුමත කළ තියෙනවා කාගේ සුදුසුකම්ද? මේ FSDI කියන ඉංජිනේරු සමාගමේ අයගේ සුදුසුකම්. මේ ඉංජිනේරුවන්ය කියලා ලංකාවට ඇවිල්ලා ඉන්න සංචාරක වීසා වලින් ඇවිල්ලා ඉන්න අයගේ සුදුසුකම්. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා අපි කියන ඉතා පැහැදිලිව අපිට සාක්ෂි තියෙනවා. මේ අය බඳවගෙන තියෙන්නේ කොහොමද? මේ අය බඳවගෙන තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ඒත් ආර්.එම්. ගාමිණීම තමයි. ආර්.එම්. ගාමිණී ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් 2015 9 4 වෙනිදා මේ උපදේශන සමාගමේ ජෙනරල් මැනේජර් යවන ලියුමක් මොකද්ද? list below based on the respective CVs submitted. ඒ කියන්නේ මේ අවල තියෙන CV වල විස්තර අනුව මෙන්න මේ කට්ටිය බඳව ගන්නවා කියලා. ඉන්ටර්වයුව කළා නෙමෙයි, සුදුසුකම් බලලා නෙමෙයි, CV එක බලලා. ඒ CV එකට අනුව බඳව ගත්ත පිරිස තමයි මේ ටීම් ලීඩර්ස්ලා, සීනියර් ඩිසයින් ඉංජිනේර්ස්ලා, සීනියර් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනේර්ස්ලා, ජියෝමැට්‍රිකල් ඉංජිනේර්ස්ලා මේ ඔක්කොම විදේශිකයෝ. චීන ජාතිකයෝ. ඒතර බඳවගෙන තියෙන්නේ ආර්.එම්. ගාමිණී සුදුසුකම් පරීක්ෂා කළා නෙමෙයි.
ඔවුන් නේවාසික වීසා නැතුව ඇවිල්ලා තියෙන කට්ටිය. ඔවුන්ට අනුමත කරලා තියෙන්නේ පාස්කර්ලිංග මහත්තයාට වෙන්න පුළු ලියුමක් විතරයි. ඉතින් මේක නිසා ඉතා බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ තත්ත්වය නිසා මේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වල තත්ත්වය පිළිබඳව ඒ තත්ත්වයේ සුදුසුකම් පිළිබඳව ලංකාවේ කාටවත් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිසා දැනට ලංකාවේ ඉන්න ඉංජිනේරුවන් විශාල පිරිසක් මේ ව්‍යාපෘතියෙන් ඉල්ලාස් වෙලා තියෙනවා. අපි ළඟ තියෙන ඔවුන් අපිට ඉවර තියෙන ලේඛන රජ්‍යයට ඉදිරිපත් කළා තියෙන ලේඛන මේ තියෙන්නේ දැනට මේ ව්‍යාපෘතියේ කටයුතු කරන ලංකාවේ ඉංජිනේරුවන් දේශීය ඉංජිනේරුවන් හැටියට කටයුතු කරන අය 15 දෙනෙක් අස්සම් කළා තියෙනවා. ආචාර්ය PMC බණ්ඩාර environmental specialist Saman Piyasena highway design engineer geomedical engineer Hasanta Fonseca මේ ආදි වශයෙන් 15 දෙනෙක් අස්සම් කරලා යවලා තියෙනවා. project director engineer MS නිල්ෆර්ට ලියුමක් අපි මේ ව්‍යාපෘතියේ කටයුතු වලින් ඉවත් වෙනවා කියලා. මොකද හේතුව දැන් මේ ව්‍යාපෘතිය හැදුවට පස්සේ මේ ව්‍යාපෘතිය අසාර්ථක වුණොත් එහෙම මේ සුසුකම් නැති නිලධාරීන් ඇවිල්ලා සුසුකම් නැති ඉංජිනේරුවෝ ඇවිල්ලා නේවාසික වීසා නැතුව සංචාරක වීසා වලින් ආපු කට්ටිය ඇවිල්ලා මේ කරන දේ වගකීම ගන්න සිද්ධ වෙනවා දේශීය ඉංජිනේරුවන්ට. ඒක ඊටාම් බරපතල තත්ත්වයක්. ඊළඟ කාරණාව මම ඔබට ඉදිරිපත් කරනවා මේ මුදල් අමාත්‍යාංශයේ 2015 7යි 13 මුදල් අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරාල් AK සෙනවිරත්න මහත්තයා මේ ව්‍යාපෘතියට අදාළ යවනවා කස්ටම් ඩිරෙක්ටර් ජෙනරාල්ට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්ට RME එකේ අධ්‍යක්ෂ ජෙනරාල්ට කොමිෂන් ජෙනරාල්ට කොමසාරිස් ජෙනරාල් වලට ලිපියක්. ඒ ලිපියේ තියෙනවා මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියට බදු නිදහස් වෙන තීරු බදු නිදහස් වෙන කොන්දේසි මොනවද කියලා. ඒ කොන්දේසි අනුව ඉතා පැහැදිලිව තියෙනවා මේ ව්‍යාපෘතියට ගේන භාණ්ඩ වලට වැට් නිදහස්, NBT නිදහස්, පැල් නිදහස්, ඒ ඔක්කොම නිදහස්. හැබැයි ඒ අතර එකක් තියෙනවා මොකද්ද? මේ ව්‍යාපෘතියට ගේන වාහන ඒ වාහන මගී ප්‍රවාහන වාහන නම් ඒ සඳහා තීරුබදු අය යුතුයි කියලා. තීරුබදු අය කරන්න ඕන කියලා. දැන් අපි ළඟ තියෙනවා ලේඛනයක්. ඒ ලේඛනයේ තමයි 2016 නොවැම්බර් 21 වෙනිදා මේ ලිපිය ලියන්නේ එක්සිකියුටිව් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් වූ ජින්වායි. මේ පුජ්‍යලයා මේ කැතික් ආයතනයේ විධායක ව්‍යාපෘති කළමනාකරු. ඔහු ලියනවා RM ගාමිනීට සීනියර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්. මම ආයෙත් කියන මේ RM ගාමිනී ලක්ෂ්මන් කිරියල්ල කියලා දාගත්තට කමක් නැහැ. ඔහුට ලියනවා ලිපියක් 2016 නොවැම්බර් 21 වෙනිදාම අපි මේ ව්‍යාපෘතියට අදාළව මර්සිඩීස් බෙන්ස් වෙහිකල් එකක් ගේනවා. ඒ වාහනේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ කොළඹ වරායට 2016 නොවැම්බර් 21 වෙනිදා. ඒ කියන්නේ මේ ලිපිය ලියන දවසේමයි. මේ ලිපිය ලියන දවසේම වාහනයක් එනවා ලංකාවේ වරායට මර්සිඩීස් බෙන්ස් එකක්. මෙන්න මේ වාහනය මේ ව්‍යාපෘතියට පාවිච්චි කරන වාහනයක් නිසා මේ වාහනයට තීරුබදු සහන ලබා දෙන්න කියලා. දැන් එතකොට මේ මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව මෙවැනි මගී ප්‍රවාහන වාහනයකට තීරුබදු සහන දෙන්න බෑ. මොකද අපි දන්නවා මර්සිඩීස් බෙන්ස් එකක් යකඩ පටවන් යන්නේ නැහැ. මර්සිඩීස් බෙන්ස් එකක් මේ ව්‍යාපෘතියේ කොන්ක්‍රීට් අදින්න ගන්නේ නැහැ. දැන් නොවැම්බර් මාසයේ 21 වෙනිදා වරායට ආපු වාහනයකට නොවැම්බර් මාසයේ 21 වෙනිදාම ඉල්ලනවා ඩියුටි වේවර් එකක් දෙන්න කියලා. තීරුබදු සහනයක් දෙන්න කියලා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ වාහනේ දැන් කවුද මේ වාහනේ පාවිච්චි කරන්නේ? ලංකාවට ගෙනල්ලා මේ වාහනේ කොහෙද ලියාපදිංචි කරලා තියෙන්නේ?
ලංකාවේ RME එකේ මේ වාහනේ රෙජිස්ටර් කරේ කාගේ නමින්ද? අපි අහනවා දැන් කියන්නේ RM ගාමිණී මහත්තයා දැනගන්න ඕන කවුරු දැනගත්තේ නැතත්. මොකද ඔහු මේ වාහනේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනා. මේ වාහනේ කොහෙද ගියේ? මේ වාහනේ කවුද පාවිච්චි කරන්නේ? මම අදට ඒ ටික විතරයි කියන්නේ ඔබට. අපි දන්නවා මේ වාහනේ තියෙන තැන. පාවිච්චි කරන්නේ කවුද කියලා. අඩුතරමේ දැන් මේ වාහනේ ලංකාවට ගෙනල්ලා ඩියුටි වේවර් එකක් ලැබුණද නැද්ද? ලැබුණා නම් ලැබුණේ මොන පදනමින්ද? දැන් මේ වාහනේ දැන් පාවිච්චි කරන්නේ කවුද? මොකද එක්ක මේ වාහනේ ව්‍යාපෘතිය තියෙනවා. මේ ව්‍යාපෘතියට ගෙනාපු වාහනයක් නම් මේ වාහනේ ව්‍යාපෘතිය තියෙන්න එපා. මම එකක් වගේ කියමින් කියන මේ වාහනේ ව්‍යාපෘතිය ඇතුලේ කොහෙවත් නැහැ. ඒතර ඒවා තමයි මේ ව්‍යාපෘතිය අල්ලස්. මේ ව්‍යාපෘතිය ඇතුලේ තියෙන අල්ලස්, ඒ අල්ලස් ගන්නෙ මොකටද? අනාර මම මුලින්ම කියපු බිලියන ගාණක් ව්‍යාපෘතිය අස්තමේන්තු වැඩි කරගන්න. ඒ නිසා මේ මෙවැනි අල්ලස් වාහනවලත් වන්දිය ගෙවන්න සිද්ධ වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙන්නේ. ඊළඟට මේකෙම තියෙන තව කොටසක් මේ මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛියානුව කියනවා මේ ව්‍යාපෘතියට අවශ්‍ය කරන යකඩ ලංකාවට ගෙන්නන්න බෑ කියලා. මොකද ලංකාවේ යකඩ තියෙන නිසා. මේ කියනවා steel is treated as an item is which is in a negative list. මේ ව්‍යාපෘතියට කියන යකඩ සඳහා බදු සහන ලැබෙන්නේ නැහැ. ඒවා ගේනවා නම් සාමාන්‍ය යකඩ ගේන පදනමකින් ගේන්න ඕන. මේ ව්‍යාපෘතියේ ඒ සඳහා importation of steel is not exempted taxes. However, local purchases of steel is eligible SVAT facility and exemption of NBT. දේශීය යකඩ ගන්නව නම් NBT නිදහස් කරනවා. විදේශ යකඩ ගේනව නම් ඒ යකඩ සඳහා tax liable වෙනවා. හැබැයි අපි දන්නවා අපිට ඡායාරූප තියෙනවා ඉදිරිපත් කරන්න ඕන තරම් මේ ව්‍යාපෘතියට මේ ඉන්වොයිස් තියෙනවා. චීනෙන් යකඩ ගෙනලා තියෙනවා. චීනෙන් යකඩ ගෙනලා තියෙනවා. ඒ සඳහා මේ කොන්දේසි කඩ කරලා බදු පහසුකම් අරගෙන තියෙනවා. බදු සහන අරගෙන තියෙනවා. මේවා පිළිබඳව අපි විතරක් නෙමෙයි කතා කරන්නේ. දැන් මම ඔබට කිව්වා මේ ව්‍යාපෘතිය ආර්ථික කළමනාකරණ කමිටුවෙන් ගුවන් පාලම් වල දිග වැඩි කරලා තියෙනවා. ඒ සඳහා මිලියන 36000ක් මුදල් වැඩි අරගෙන තියෙනවා. මේ ව්‍යාපෘතියට සංචාරක වීසා වලින් උපදේශකව ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට පඩි ගෙවන්න පදනමක් නැති නිසා අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර් පාස්කරලිංගම් මහත්තයා පෙන්නලා මහා මාර්ග අධිකාරිය සභාපතිවරයාගේ අස්සන ගහලා පඩි ගෙවලා තියෙනවා. ලක්ෂ ගණන් වලින්. සාමාන්‍යයෙන් මේකේ ප්‍රධාන කෙනෙක්ගේ පඩිය ලක්ෂ 38යි. සාමාන්‍ය කෙනෙක්ගේ ලක්ෂ 5යි. මාසෙ පඩිය ගෙවලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ පෙන්නලා මේ ව්‍යාපෘතියට ගේන්න බැරි මර්සිඩීස් බෙන්ස් ගෙනලා තියෙනවා අල්ලස් හැටියට. මේ ව්‍යාපෘතියට පෙන්නලා මේ ව්‍යාපෘතියට ගේන්න බැරි ටැක්ස් අදාළ වෙන යකඩ ටැක්ස් නැතුව ගෙනලා තියෙනවා. මේවා පිළිබඳව අපි විතරක් නෙමෙයි කතා කරන්නේ. මේ රජය බලයට පත් වෙච්ච ගමන් අප්‍රේල් මාසේ 28 වෙනිදා 2015 කබීර් හෂීම් අමාත්‍යවරයා පත් කරා MDS ෆෙර්නෑන්ඩෝ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් අධිවේගී මාර්ගයේ වංචා දූෂණ පිළිබඳව හොයන්නේ. ඒ කමිටුවේ වාර්තාව හරි පැහැදිලිව දීලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේකේ ආර්ථික ඵලදායීතාවයක් නැහැ. ඒ නිසා මේ දිගු කිරීම නතර කරන්න ඕන. ලේන් 4කින් හදන එක නවත්තන්න ඕන. මේක ලේන් 2කට අඩු කරන්න ඕන. මේකේ ඇස්තමේන්තු අනුව ගත්තොත් දැනටම 40%ක් මිල වැඩි වෙනවා. නිසා මේක අසාර්ථක ව්‍යාපෘතියක් කියලා. මේ අසාර්ථක ව්‍යාපෘතියක් කියලා එතුමා කියපු දේ එවකට කබීර් හෂීම් අමාත්‍යවරයා මාධ්‍ය වලට කිව්වා. මාධ්‍ය වලට කබීර් හෂීම් අමාත්‍යතුමා කිව්වා මෙන්න මෙහෙම. මහා මාර්ගයේ කිලෝමීටර් 90ක් සඳහා උපදේශ සේවා ගාස්තුව රුපියල් බිලියන 12යි. මේ මාර්ගයේ කිලෝමීටරයකට උපදේශන සේවා ගාස්තුව රුපියල් මිලියන 124යි. මේවා පොළොව පැලෙන හොරකම්. අධිවේගී මාර්ගය අලුතින් හදන්න තිබුණා මේ මුදල් වලින්. මේ කොන්ත්‍රාත්තුව කැබිනටෙන් අනුමත කරලා තියෙන්නේ දෙසැම්බර් 5 වෙනිදා ඡන්දෙට දින 3කට පෙර. ලාංසු කැඳවීමක් නැහැ. චීන කොම්පැනියට දීලා
මේ ගිවිසුම් පව අත්සන් කරලා ඒ නිසා බොහොම ප්‍රවේශයෙන් මේ පිළිම සාකච්ඡා කරන්න ඕන. මේ කියන්නේත් මේ උපදේශන සමාගම බදවගත් ආකාරය ගැන. මේ වංචාල් ගැන එදා කතා කළා කබීර් හෂීම් මහත්මයා. ඔවුන් හැදුවා වාර්තාවක්. දැන් අපිට අහන්න කැමතියි මේ ආණ්ඩුවෙන් මේ වාර්තාවට මොකද වුනේ? මේ වාර්තාවට ගත්ත ක්‍රියාමාර්ග මොනවද? මේ වාර්තාව ගැන කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ වාර්තාව හමස් පෙට්ටියට දැම්මා. මේ වාර්තාවේ නිර්දේශ ගණන් ගත්තේ නැහැ. අපි කියනවා මේ උපදේශන සමාගමයි මේ කොන්ත්‍රාත් සමාගමයි එකට එකතු වෙලා ලංකාවේ සල්ලි හිඳිනවා. මොකද මේ ණය අදට ණය හැබැයි මේ රටේ මිනිස්සු ගෙවන්න ඕන. මේ රටේ ජනතාව ගෙවන්න ඕන මේ හැම දෙයක්. ඒ නිසා මේ අපරාධයට තවදුරටත් අපිට ඉඩ දෙන්න බෑ. තවත් බොහෝ එවැනි කරුණු තියෙනවා විශේෂයෙන්ම මේ වෙනකොට මේකේ මේ ව්‍යාපෘතියේ අසාර්ථක පැලීම් ඇති වෙලා තියෙනවා. ඒ පැලීම් මේ අන ගහලා හයි කරලා තියෙන ආකාරය දැන් මේ ව්‍යාපෘතිය ඇතුළේ තියෙන අසාර්ථක පැලීම් දැනට ඒගොල්ලෝ පැච් දාලා රිපෙයාර් කරනවා. මේවා බලන්න ලංකාවේ කෙනෙක් නැහැ. ලංකාවේ ඉංජිනේරුවන්ට බලන්න ඉඩ දෙන්නේ නැහැ. මේවට විරුද්ධ වෙන ලංකාවේ ඉංජිනේරුවන් ආර්.එම්. ගාමිණී වරහන් ඇතුළේ ලක්ෂ්මන් කිරියල්ල මැදිහත් වෙලා එළවලා තියෙනවා. ඉවත් කරමින් ඉන්නවා. ලංකාවේ දේශීය ඉංජිනේරුවන් පත් කරපු ඔවුන්ගේ ඉංජිනේරු සමාගම් වලට බලපෑම් කරලා මේ උපදේශක සමාගමේ ඉංජිනේරුවන්ගේ උමනාවට චීන ඉංජිනේරුවන්ගේ උමනාවට ලංකාවේ ඉංජිනේරුවන්ව හේතු දැක්වීමකින් තොරව ඉවත් කළා තියෙනවා. හේතු දැක්වීමකින් තොරව ඉවත් කළා තියෙනවා. ඒ නිසා අපිට ලිපි ලේඛන තියෙනවා මේකට ආදරය කරන මිනිස්සු මේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් මාතර බෙලියත්ත කොටසේ ඒ කොටසේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කියනවා කොලින් එස්පනිල්ට ටීම් ලීඩර්ට ලිපියක් ලියලා ඔයාට ඕන විදියට දේශීය ඉංජිනේරුවන් ඉවත් කරන්න බලයක් නැහැ. ඔයා දේශීය ඉංජිනේරුවන් මේ ව්‍යාපෘතියෙන් ඉවත් කරනවා නම් හේතු දැක්වීමක් කරන්න ඕන. ඕගොල්ලෝ ඒ දේශීය ඉංජිනේරුවන් ඉවත් කරන්න කියලා. ඉතින් මේ ව්‍යාපෘතියේ පළවෙනි කොටසේ මාතර බෙලියත්ත කොටසේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් 2017 3/21 වෙනිදා උපදේශක සමාගමේ ටීම් ලීඩර්ට ලියලා කියනවා ඔබට බලයක් නැහැ ඉංජිනේරුවෝ ඉවත් කරන්න කියලා. හැබැයි ඉවත් කළා තියෙනවා. දැන් හිතා පැහැදිලි අපි කියන්නේ මේ ආර්.එම්. ගාමිණී මහත්තයලා ඉස්සරහට දාලා මේකේ අල්ලස් ගන්නෙ කවුද? මුදල් ගන්නෙ කවුද? මේ උපදේශක සමාගමේ අවශ්‍යතාවයට ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වෙනස් කරන්නේ කවුද? ඒ වෙනස් කරලා මිලියන ගණන් බිලියන ගණන් රටේ මහජන මුදල් වලට මේ අපරාධය සිද්ධ කරන්නේ කවුද කියලා මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ඉතින් අපි තා පැහැදිලිව කියනවා මේ සියල්ල සිද්ධ වෙන්නේ වර්තමාන මහා මාර්ග වරහන් ඇතුළේ උසස් අධ්‍යාපන ඇමතිතුමාටත් අදාළව. ඔහුගෙත් එකඟතාවයක් නැතුව. ඉතින් බරපතලයි. මේ ආර්.එම්. ගාමිණී කියන පුජ්‍යලයා වැඩ කරන්නේ සම්පූර්ණ ඇමතිවරයාගේ අවශ්‍යතාවයට අනුව. ඒ අවශ්‍යතාවයට අනුව අද ආර්ථික කළමනාකරණ කමිටුවක් පාවිච්චි වෙලා තියෙනවා. ආර්ථික කළමනාකරණ කමිටුවේ ඉන්න කණ්ඩායමේ වගකීමක් තමයි ඔවුන් අනුමත කරනවා නම් මේ ඇස්තමේන්තු මාර්ගයේ දිග වැඩි කරන්න කියලා ගුවන් පාලම් වල ඔවුන් දැනගන්න ඕන. ඇයි වැඩි කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම මහා බරපතල මූල්‍ය වංචාවක් අද මේක සිද්ධ වෙමින් තියෙනවා. මේ මූල්‍ය වංචාව සිද්ධ වුණාට පස්සේ අපි ඔබට කිව්වොත් රටට කිව්වොත් වැඩක් නැහැ. මොකද එතකොට වෙන්නේ මොකද්ද? මේවා සිද්ධ වෙලා තියෙන බව ඇත්ත. ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ ණය ගෙවන්න වෙනවා. ඒක නිසා අපි මේ පාර විකුණන්න වෙනවා. ඔය සරල උත්තරේ කියනවා. නිසා අපි කියනවා ඉතා පැහැදිලිව චීන රජයේත් වගකීමක් තියෙනවා. චීන රජය දැනගන්න ඕන තමන් මේ වල තියෙන උපදේශන සමාගම් වල කටයුතු මෙහෙමද කරන්නේ කියලා. චීන රජයේ වගකීමක් තියෙනවා මේ අනුමත කළ තියෙන ණය රටට යොදවෙන ආකාරය ගැන දැනගන්න. මොකද අවසානයේ මේ චීන රජය තමයි එක පැත්තකින් මේවට වග කියන්නේ. මේ කැතික් සමාගමවත් FSDI කියන ආයතනයවත් උපදේශක සමාගමවත් නෙමෙයි. ඉතින් ඊටාම පැහැදිලි ඒ කාරණාව. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේකේ සැබෑ තත්වය රටට කියන්න. වැඩිදුර අවශ්‍ය ලිපි ලේඛන අපි ළඟ තියෙනවා. ඒ ලිපි ලේඛන අපි ඉදිරිපත් කරන්න ලෑස්ති.
විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස දැන් අවසන් කරමින් තියෙන්නේ. මාතර බෙලියත්ත කොටස. මාතර බෙලියත්ත කොටසේ සිද්ධ වෙන මේ වංචාව, මේ දූෂණ ඉදිරි කොටස් තුනට ගියොත් මම හිතන්නේ මහා දැවැන්ත මූල්‍ය පාඩුවක් අපේ රටට සිද්ධ වෙනවා. ඒක වළක්වන්න ඕන. ඉතින් අත්‍තරම රටට ආදරය කරන, රටේ මහජන මුදල් වලට ආදරය කරන මේ මිනිස්සු ණය වෙලා තියෙන තත්ත්වයට විරුද්ධව කටයුතු කරන හණ්ඩායමක් සංවිධානයක් හැටියට මම හිතන්නේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ ඉදිරියටත් මේ පිළිබඳව තවත් මැදිහත් වෙලා කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. මම නැවතත් කියන්නේ මේ පාර හදලා ඉවරනාට පස්සේ මේ පාරෙන් සිද්ධ වෙන පාඩුව හොයන්න බෑ. එහෙමනම් දැන් අඩුතරමේ මේකට පියවරක් ගන්න ඕන. දැන් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. ඒ නිසා මේ සිද්ධ වෙන දූෂණයන් වලට වග කියන පුජ්‍යලයින් හෙළිදරව් කරන්නත්, ඔවුන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස බල කරන්නත් අපි ඉදිරියටත් කටයුතු කරනවා. ඒ සඳහා දූෂණ විරෝධී හඬ සංවිධානයේත් මාධ්‍යවේදීන් හැටියට ඔබ හැමදෙනාගේත් විශේෂයෙන් මේ දූෂණයට විරුද්ධ ජනතාවගෙනුත් අපි ඉල්ලා හිටනවා මේ සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ රටේ සිදුවෙන මේ හොරකම් වංචා දූෂණ ගැන කියද්දී විශේෂයෙන් අද මේ කරේ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් වෙන වංචාවක්. අධිවේගී මාර්ගයේ සිද්ධ වෙන අධිවේගී හොරකම්. අධිවේගී මාර්ගයේ සිද්ධ වෙන අධිවේගී හොරකම් පිටිපස්සේ ඉන්නේ අධිවේගී මාර්ගයේ බාර ඇමතිවරයාත්. මොකද පහුගිය කාලේ අපි දැක්කා යාට යාගේ දුවට අල්ලස් චෝදනා ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවේචන ඉදිරිපත් වුණා. ඉතින් අද ආර්ථික කමිටුව රනිල් වික්‍රමසිංහ මහත්තයා, මලික් සමරවික්‍රම මහත්තයා, පාස්කර් ලිංගම් මහත්තයා ඇතුළු මේ කබිරසිංහ මහත්තයා මේ කට්ටිය අද මේ රටේ මහජන මුදල් අධිවේගී පාරවල් හලා අධිවේගයෙන් හොරකම් කරන ඒවාට අවසර දෙන ව්‍යාපෘති වලට තමයි දැන් බහැලා තියෙන්නේ. නිසා දූෂණ විරෝධී සංවිධානය ලෙස අපි මේ පිළිබඳව දැන් අපිට පැමිණිලි කරන්න තියෙන ආයතන පද්ධතිය. මොකද මේ අය හොරු අල්ලන්න කියලා ඇවිල්ලා අවසානයේ හොරු අල්ලන ආයතන වහන්න පටන් ගත්තා. හොරු අල්ලන්න දාපු ආයතන වැහුවා ඒ වක්‍රීය කරා. අද අපි සමහර බාර දීපු පැමිණිලි අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා තියෙනවා සමහර පැමිණිලි. දැන් අපි 2011 ඉඳන් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට බාර දීපු පැමිණිලි තියෙනවා අදටත් විභාග නොවි තියෙනවා. ඒ නිසා මේ අධිවේගී මාර්ගයේ සිද්ධ වෙන අධිවේගී හොරකම් පිළිබඳව, මේ නීති විරෝධී ගනුදෙනු පිළිබඳව, මේ රටේ මුදල් විශේෂයෙන් මේ රටේ නීතියට පිටින් අවභාවිතාව යොදන ආකාරයන් පිළිබඳව පැමිණිලි කරන්න දූෂණ විරෝධී සංවිධානය අපි කටයුතු කරනවා. සමේ අධිවේගී මාර්ගයේ සිදුවන අධිවේගී හොරකම් පිළිබඳව අල්ලසා දූෂණ විමර්ශන කොමිසමට මේ අදාළ පුද්ගලයන් පිළිබඳ මේ සිදුවන වංචා පිළිබඳව අපි පැමිණිලි කරන්න කටයුතු කරනවා. නිසා අපි කියනවා දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් සද්ද වහලා ඉන්නවා. පත්තර බලන්නේ නැති නිසා නෙමෙයි දැන් පත්තර බලලා තොරතුරු දැනගෙන සද්ද වහලා ඉන්නවා හොරකමට ඉඩ හදලා. ඒ නිසා දැන් හොරකමේ පැති දිග වෙමින් තියෙනවා. අපි පහුගිය දවස්වල ඔබට කිව්වා දූෂණ විරෝධී සංවිධානය ලෙස මේ විදිහටම. මොකද මේ සමහර වාර්තා හදන වාර්තා එනකම් බලන් ඉන්නවා, කොමිෂන් වාර්තා එනකම් බලන් ඉන්නවා. දැන් හඳුනේ සහෝදරයා පැහැදිලි කරා මේ අධිවේගී මාර්ගයේ අර අධිවේගී මාර්ගවල සිදුවෙච්ච හොරකම් හදන්න දාපු වාර්තාව ඇවිල්ලා තියෙනවා. අද ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. බැඳුම් කර වංචාව සිදුවෙච්ච ගමන් අගමැතිවරයා දැම්ම කොමිටුවක්. එතුමාගේ නීතිඥ මහත්වරු 3 දෙනෙක් සම්බන්ධ කරලා කමිටුවේ වාර්තාව ආවා. අද වෙනකන් කරපු දෙයක් නැහැ. මේවා ඔක්කොම දැන් බාලගිරි දෝෂයට අහු වෙලා තියෙන මේ කමිටු වාර්තා. ඒ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වගකීමක් තියෙනවා මේ රටේ ජනවරම දුන්නේ මේ රටේ ජනතාව හොරු එලවන්න. හොරු එලවන්න දීපු ජනවරමේ ප්‍රතිඵලය තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වීම. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම ලැබෙන්නේ එහෙම. ඒ නිසා මේ රටේ ජනතාවගේ ජනවරම හොරු අල්ලන එක, මහජන මුදල් අවභාවිතාව නවත්තන එක, ඒ හොරකම් කරපු මුදල් නැවත මහ ජනතාවට අය කරලා දෙන්න කටයුතු කරන එක. ඒ නිසා අද මේ පාරවල් වල සිදුවෙන මහා පරිමාණ වංචා, ඒවට අදාළ මහා මාර්ග අධිකාරී නිලධාරීන් පිළිබඳවත් අපි හෙළිදරව් කරලා තියෙනවා. ඒ නිසා මේවා අපි දූෂණ විරෝධී සංවිධානය ලෙස මේ රටේ ජනතාවට කියන්නේ මේ රටේ නීතිය ඉස්සරහට ගිහලා මේ ආයතන වලට කියලා අද ඒ ආයතනවල මේවා සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහලා දාන්නේ මේ පැමිණිලි ඒ ආයතනට එන නිසා. FCID එක අඩපණ කරන්න තිබිච්ච එල්ලීම අද ක්‍රියාත්මක කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒ නිසා අපි රටටත් මේ තොරතුරු හෙළි කරමින්, මේ පුද්ගලයන් හෙළි කරමින් අපි කටයුතු කරනවා. මොකද ආණ්ඩුව කල්පනා කරන්න ඕන විශේෂයෙන් දැන් මේ අමාත්‍යංශයේ බාර කිරියල්ල ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, මහා මාර්ග ඇමතිවරයා. හැබැයි ඔහුට එක වෙලාවට මතක තියෙන එක දෙයයි. සයිටම් එක පිළිබඳ වෙනකොට නෙවිල් ප්‍රනාන්දු වෙනුවෙන් මරම් මැරෙනවා. මොකද මේට ටික කාලයකට කලින් ඔහුම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහද්දි කියනවා BOI අවසරයක් නැහැ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ අවසරයක් නැහැ, වෛද්‍ය සභාවේ අවසරයක් නැතුව මේ හොර ආයතනයක් තියෙන්නේ කියලා.
අද ඒක අමතක වෙලා උසස් අධ්‍යාපන ඇමති වුණාට පස්සේ. දැන් හිටපු රාජපක්ෂ පවුල් පාලනයට තිබිච්ච මේ රටේ විවේචන අධිවේගී මාර්ග වලින් කරපු හොරකම් පිළිබඳව අද කිරියල් හයි ස්පීඩ් එකේ තමන්ගේ යාළුවෝ දාලා අධිවේගී මාර්ග වලින් හොරකම් කරනවා. ඒ නිසා මේවා නවත්තන්න මේ රටේ අගමැතිවරයා ජනාධිපතිවරයා හැටියට කටයුතු කිරීම පිළිබඳව මේ රටේ ජනතාව බලන් හිටියා. අද ජනාධිපති අගමැති තමන්ගේ කමිටුව දාලා මේ රටේ මහජන මුදල් මේ විදිහට කාබාෂනා කරන එක, හොරකම් කරන එක, මේ රටේ මහජන මුදල් අවභාවිතාවට ලක් කරන එක පිළිබඳව දූෂණ විධාන සංවිධානය ලෙස අපි අපේ විරෝධය පළ කරන වගේම මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කටයුතු කරනවා. මේ තියෙන තොරතුරු, මේ ලේඛන ඒවා ආණ්ඩුවේ ඒ අදාළ ආයතන ඉදිරිපත් කරපු ලේඛන සහ සාක්ෂි ශක්තිමත් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා අපි අපේ කාර්යභාරය ඉටු කරනවා. ඒ නිසා ඔබත් අවදියෙන් ඉන්න. මේ ආණ්ඩුව මහජන දේපල හොරකම් කිරීම, මහජන මුදල් අවභාවිතය ලක් කිරීම හිටපු ආණ්ඩුවට නොදෙවෙනිව හයි ස්පීඩ් එකේ දැන් කරමින් යනවා. ඒට එරෙහිව දූෂණ විරෝධී හඬ සංවිධානය සමග අත්වල බැඳගෙන කටයුතු කරන්න, හොරකමට වංචාවට එරෙහිව අපගෙන යන මේ අරගලයට සහාය දෙන්න, ඒ සඳහා එකතු වෙන්න කියන ඉල්ලීමත් අපි මේ රටේ ජනතාවගෙන් කරනවා. මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපිට ඔබට කරුණු කියන්න උවමනාව තිබුණේ. විසිට් වීසා වලින් ආපු කට්ටියගේ પાස්පෝර්ට් එක තියෙනවා. එයාට විසිට් වීසා දීපු ශ්‍රී ලංකා ඉමිග්‍රේෂන් එකේ සීල් එක තියෙනවා. කාටවත් කියන්න බෑ ඒක විසිට් වීසා වලින් ලංකාවට ආවේ නැහැ. නීති අනුව විසිට් වීසා වලින් ලංකාවට ඇවිල්ලා රස්සා කරන්න. ලංකාවේ රස්සාව කරන්න බෑ. එහෙමනම් ව්‍යාපෘතියකට දාලා වෙනව නම් ඒ ව්‍යාපෘතියට දාලා නේවාසික වීසා උන්ට තියෙනවා. ඉතින් පැහැදිලි ඒ නිසා මේ ඔක්කොගේ પાස්පෝර්ට් මේගොල්ලන්ට ලංකාවෙන් ගහපු සීල් එක. ඒක හරි පැහැදිලි. දැන් මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ විසිට් වීසා වලින් ඇවිල්ලා මේ ව්‍යාපෘතිය වැඩ කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝගේ සුසුකම් අපි දන්නෙත් නැහැ. මේගොල්ලෝ දෙන උපදේශ අපි දන්නෙත් නැහැ. ඒ වගේම මේ ව්‍යාපෘතියේ පාලම් කඩාගෙන වැටෙනවා නම් ඒ වෙන පාඩුව කවුද වක් කියන්නේ?